අයිබෝන් දරුවනේ අපි sannivedana වර්ග ස්වරූප සහ ආකෘති කියන පාඩම තමයි කරගෙන යන්නේ. මේක තුන්වෙනි පාඩම. හරි. අපි 2021 දරුවන්ට ඉක්මනින් විභාගයේ තියෙන නිසා අපි ටිකක් පාඩමත් ඉක්මන් කරලා කරනවා. අපි වීඩියෝ 3කින් ඉදිරිපත් කරා ඔයගලන්ට sannivedana වර්ග. එහෙම නැත්නම් sannivedana ප්‍රභේද. මේ ප්‍රභේද කතා කරනකොට අපි හබ්බ ආකෘති එහෙම නැත්නම් HUB ආකෘති ගැන ටිකක් පැහැදිලිව කරුණු කතා කරා. පැහැදිලිව වගේ නා ඔයගොල්ලෝ නෝට් එක කියවගන්න. නෝට් එක ඉතා පැහැදිලිව දාලා තියෙනවා නෝට් එකේ කරුණු 2023 22 21 ඕනම දරුවෙකුට හොඳින් පැහැදිලි වෙන විදියට. අපි අද කතා කරන්නේ sannivedana විධික්‍රම. පිටුව පෙරලා ගන්න ටියුට් එකේ 15 sannivedana විධික්‍රම. sannivedana විධික්‍රම වලට තව නමක් කියනවා sannivedana ස්වරූප කියලා. sannivedana විධික්‍රම. එහෙම නැත්නම් ස්වරූප කියලා කියනවා. හරිද? ස්වරූප තියෙනවා 9ක්. වර්ග තියෙනවා 6ක්. හරි නේද? දැන් ඔයගොල්ලෝ හැමෝටම පැහැදිලිනේ. වර්ග 6 අපි කලින් කතා කරා. දැන් මේ ස්වරූප ටික කතා කරන්න හදන්නේ. බලමු අපි පාඩම. sannivedana ස්වරූපයන් ඉංග්‍රීසි භාෂාවෙන් form of communication ලෙස අර්ථ දැක්වේ. ස්වරූපයන්ට ශබ්දකෝෂවල මෙසේ විවිධ වාච්‍යාර්ථ තිබේ. මහා සිංහල ශබ්දකෝෂයට අනුව ස්වරූප මහා සිංහල ශබ්දකෝෂයේ තියෙනවා තමාගේම රූපය, ආකාරය, හැඩය, පෙනුම ඔය විදිහට. ස්වරූප වලට තවත් අර්ථයක් දීලා තිනවා. ස්වභාවය, තත්ත්වය, ගතිය, තොරතුරු, ඇති සැටි, ආරංචිය, ප්‍රවෘත්තිය, පණිවිඩය ඔය වගේ. දැන් ඔය MCQ වලට අහන්න පුළුවන්. ස්වරූප වලට සමාන නම් වලින් ප්‍රශ්න දෙන්න පුළුවන්. සමහරවල් ලියන ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. sannivedana ස්වරූපයන්ට ශබ්දකෝෂාර්ථ 4ක් නම් කරන්න කියලා ඔයා මතක තියෙන්න ඕන පුතා. හරි. ඒ අනුව sannivedanaයේ සිදුවන ආකාරය sannivedana ස්වරූප ලෙස දැක්විය හැකිය. ඒතර සාමාන්‍යයෙන් අපි sannivedana ස්වරූපයක් කියලා කියන්නේ sannivedana සිද්ධ වෙන ආකාරය. දැන් මම මේ sannivedanaයේ දෙන්නේ වාචික sannivedanaය. හරි. කතන sannivedanaය. මා පේනවනේ ඔයගලන්ට ඒසකොට දුෂ්‍ය sannivedanaය ඔක්කොම ටික විතර තියෙනවා. නේද? ඊළඟට සාර්ථක sannivedanaයකට sannivedana ස්වරූප පිළිබඳ අවබෝධය වැදගත් වෙනවා. එතකොට හොඳ sannivedanaයක් දෙන්නම් sannivedana ස්වරූප පිළිබඳව වැදගත් වෙනවා අවබෝධය. හරි. 26 මූලික sannivedana ස්වරූප නම් කරන්න අපි මේ ප්‍රශ්නේ බලමු. මුලින්ම verbal communication. ඒ කියන්නේ ලියා ගන්න වාචික sannivedanaya. වාචික sannivedanaya. වාචික sannivedanaya. වාචික sannivedanaය. ඊළඟට non verbal communication අවාචික නෑ මෙහෙම කියන්නේ. නිර්වාචික sannivedanaය. නිර්වාචික sannivedanaය. නිර්වාචික sannivedanaය. නිර්වාචික sannivedanaය. oral communication ඒ කියන්නේ කතන sannivedanaය. කතන sannivedanaය. කතන sannivedanaය. ඊළඟට ඔය performing communication කියලා දෙනවා. communication කියන වචනේ කපලා දාන්න. performing විතරයි. ඒ කියන්නේ රූපණය. හතරේ communication කියන වචනේ කපලා දාන්න. රූපණය. ඒ කියන්නේ රංගනය වගේ එකක් ඉදිරිපත් කිරීම. ඊළඟ writer communication ලිඛිත sannivedanaය. පහ ලිඛිත sannivedanaය. හරි ලේසි මේ පාඩම. ලිවීමෙන් කරන sannivedanaය. ලිඛිත sannivedanaය. 6 audio communication ඒ කියන්නේ මොකද දරුවනේ? ශ්‍රව්‍ය sannivedanaය. ශ්‍රව්‍ය sannivedanaය. visual communication දෘශ්‍ය sannivedanaය. දෘශ්‍ය sannivedanaය. පේනවා නම් රූප පේනවා නම් දෘශ්‍ය sannivedanaය නේද? රූප ආයේ නම් එතකොට ශ්‍රව්‍ය දෘශ්‍යයි නේද? ඊළාට formal communication විධිමත් sannivedanaය. විධිමත් sannivedanaය. අනිත් එක අවිධිමත් sannivedanaය. විධිමත් sannivedanaය. අනිත් එක පුතා මොකද්ද? අවිධිමත් sannivedanaය. විධිමත් sannivedanaය තියෙනවා, අවිධිමත් sannivedanaය තියෙනවා. හරි. හොඳයි. ඊළඟට අපි බලමු sannivedana ස්වරූප ටික අපි බලාගෙන යමු. 27 වාචික sannivedanaය. කිසියම් භාෂාවක පවතින හොඳට බලා ගන්න පුතා, දුවා, දරුවනේ. කිසියම් භාෂාවක පවතින ශබ්ද රටා, වචන රටා භාවිතා කරමින් සිදු කරන sannivedanaye වාචික sannivedanaයයි. එහෙනම් වචන භාවිතයෙන් කරන sannivedanaයයි. ප්‍රධාන වශයෙන් වාචික sannivedanaයේදී භාවිතා කරුණේ කතා කිරීම සඳහාය. ඒ ලිවීමේදී වද වාචික ස්වරූපය යොදාගත හැකිය.
වාචික සංවේදනයේදී භාෂාව නිවැරදිව යොදාගත යුතු අතර නිවැරදිව උච්චාරණය කළ යුතුය. ධනාත්මක වචන යෙදුම් ආදිය භාවිතා කිරීමෙන් වාචික සංවේදනය වඩා සාර්ථක කරගත හැකිය. කියු දෙයක් ආපසුගත නොහැකි නිසා වගකීමෙන් වචන භාවිතා කළ යුතුය. වාචික සංවේදනයේදී සංවේදකයාට වැටහෙන භාෂාවෙන් නො ග්‍රාහකයාට වැටහෙන භාෂාවෙන් සංවේදනය යෙදිය යුතුය. අපි කතා කරන්නේ වාචික සංවේදනය. හරි? ඒ කියන්නේ වචන වලින් කරන සංවේදනය. ඒ කියන්නේ වචන කතා කිරීමෙන් හෝ වචන ලිවීමෙන් කරන සංවේදනය කියන වාචික සංවේදනය. දැන් මම මේ කරන්නේ වාචික සංවේදනය. දැන් වචන කතා කරන්නත් පුළුවන්, වචන ලියන්නත් පුළුවන්. හරි? වචන ලියනවා කියන්නේ මෙහෙම හැබැයි වාචික ස්වරූපෙන් ලියන්න ඕනේ. මෙන්න මෙහෙම. දැන් පොඩි ළමයින්ගේ කතන්දර පොත් තියෙනවානේ. ඒවා තියෙන වාචික ස්වරූපේ. හරි? ලොකු ආවයි පොඩි ආවයි සෙල්ලම් කර කර ඉන්නවා. එහෙමනේ තියෙන්නේ පොඩි ළමයින් කතා පොතේ. නාරියා කපුටාගෙන් කේජු කෑල්ලක් ඉල්ලනවා. නේද? ඔන්න ඒ කොමාත් එක්ක රටක ගමරාල කෙනෙක් හිටියා. ඒ ගමරාල කෙනෙක්ට ලස්සන බිරින්දෑ කෙනෙකුත් හිටියා. ඔය විදිහනේ තියෙන්නේ. ඉතින් වාචික ස්වරූපය. ලිඛිත ස්වරූපය තමයි අපි අර ලියන්නේ ලිඛිත ස්වරූපය තමයි අපි ලියන්නේ. හැබැයි පොඩි ළමයින්ගේ කතන්දර දැන් ඔයගොල්ලෝ කෙටි කතාවල උද්දෘත දාලා දෙබස් ලියලා තියෙන්නේ. ඒ මොන ස්වරූපයෙන්ද? වාචික ස්වරූපයෙන්. ඒ වාචික ස්වරූපය කතා කරන්නත් පුළුවන් වාචික ස්වරූපයෙන් ඕනනම් ලියන්නත් පුළුවන්. දැන් පැහැදිලි මම කියන්නේ. දැන් මම මේ කතා කරන විදිහ මේ විදිහටම ලියාගත්තොත් උතර වාචික ස්වරූපය. දැන් වාචික ස්වරූපය කියන්නේ වචන භාවිතයෙන් කරන සංවේදනය. දැන් වචන භාවිතයෙන් කරන සංවේදනයේදී භාෂාවක් දැනගෙන ඉන්න ඕන. ඒ වගේම සංවේදකයා ග්‍රාහකයා එකම භාෂාව දැනගෙන ඉන්න ඕන නැත්නම් තේරුමක් නැහැ. දැන් මම කතා කරන දේවල් හරිද? මම කතා කරන දේවල් ඔයගලන්ට ඇහෙන්නේ ඔයගලන්ට සිංහල පුළුවන් නම් විතරයි. සිංහල වැඩි අය අහන්නේ මේක. ඒ වගේ ඕනෑම වාචික සංවේදනයක් වැදගත් වෙන්නේ ඕනෑම වාචික සංවේදනයකදී දෙපාර්ශ්වයම එකම භාෂාව දැනගෙන ඉන්න ඕන. ඊළඟ කාරණේ තමයි වාචික සංවේදනයේ ධනාත්මක යෙදුම් වචන වාක්‍ය හරි උපමා රූපක වගේ වැදගත් වෙනවා. කතා කරනකොට දැන් මම ධනාත්මක වචන පාවිච්චි කරනවා නම් ඒක සංවේදන ක්‍රියාවලියේ සාර්ථකත්වයට වැදගත් වෙනවා. හරි? එතකොට දැන් ඔය ටීවී එකේ අපි උදාහරණයක් ගත්තොත් ටීවී එකේ ඉන්න සමහර කතිකයෝ දේශකයෝ අපි හිතමු ජැක්සන් ඇන්තනි මහත්මයා කියලා. දැන් එතුමාගේ ලස්සන වචන එනවා. ඒ නිසා එයා හොඳ වාචික සංවේදකයෙක්. පැහැදිලිද කියන්නේ? හසන්ත හෙට්ටිආරච්චිගම එයාට හොඳ වාචික සංවේදනය දෙන්න පුළුවන්. වචන වෙලාවට එනවා. ධනාත්මක වචන එනවා. උපමා රූපක එනවා. දැන් පැහැදිලිද ඔයාලට කියන්නේ වාචික සංවේදනය කියන්නේ මොකක්ද කියලා? ඒතර වාචික සංවේදනය ලිවීමට අඩුවෙන් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි වාචික සංවේදනය කතා කිරීමේ තමයි බහුල වශයෙන් භාවිත කරන්නේ. මේ වගේ පොඩි නෝට් එකක් මතක තියාගන්න ඕනේ. එතකොට වාචික සංවේදන ස්වරූප හතරක් විස්තර කරන්න කියලා වගේ ප්‍රශ්නයක් ආවොත් ඒතර ස්වරූප ලියන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ 27 වෙනි ප්‍රශ්නේ බලමු වාචික සංවේදනයේ කාර්යය. දැන් පැහැදිලි නේද ඔයාලට? 23 අපේ දූල පුතාලට පැහැදිලිනේ. වාචික සංවේදනය කියලා කියන වචන භාවිතයෙන් කරන සංවේදනය. ඔයාලා දැන් අම්මත් එක්ක කතා කරන්නේ, තාත්තත් එක්ක කතා කරන්නේ, නංගිත් එක්ක කතා කරන්නේ, මල්ලිත් එක්ක කතා කරන්නේ, බල්ලත් එක්ක කතා කරන්නේ, පූසත් එක්ක කතා කරන්නේ. වාචික සංවේදනය පාවිච්චි කරනවා. එතකොට දැන් ඔයාලා කවුරු හරි ගමේ හරි ඉන්නවනම් කෙනෙක් කතා කරන්න බැරි කෙනෙක්. බිහිරි කෙනෙක්. හරි? එයාට එතකොට වාචික සංවේදනය දෙන්න බෑ. ඔයගොල්ලන්ගේ අර අලුත් ඉපදිච්ච නංගිලා මල්ලිලා ඉන්නවනම් වාචික සංවේදනය දෙන්න බෑ. තාම කතා කරන්න බෑ. අවුරුද්දක් ඉඳලා යනවා කතා කරන්න. දැන් පැහැදිලිද ඔයාලට? හරි ලේසි. මහා දෙයක් නෙවෙයි. හරි. වාචික සංවේදනයේ කාර්යයන්. වාචික සංවේදනයෙන් කරන කාර්යයන් ටිකක් බලමු. ලියන්න 1. ඉගැන්වීම, උපදෙස් දීම, මඟ පෙන්වීම. එකටම ලියන්න. එකම අදාළ. ඉගැන්වීම, උපදෙස් දීම, මඟ පෙන්වීම. ඉගැන්වීම, උපදෙස් දීම, මඟ පෙන්වීම. 2. අදහස් තොරතුරු උවමාරු. අදහස් තොරතුරු උවමාරු. 2. අදහස් තොරතුරු උවමාරු. අදහස් තොරතුරු උවමාරු. 3. වැඩි මේ පිහදාන්න හොඳ නැහැ මේකප් එක යනවා නේද? 3. තව ලියා ගන්න පුතා. මානව සබන්තා පවත්වාගෙන යාම. එකිනෙක අතර සබන්තා පවත්වාගෙන යන්නේ. ඔයගොල්ලන්ගේ ගෙදර අම්මා තාත්තා යාළුවෝ ඔයගොල්ලෝ අතර සම්බන්ධකම් පවතින්නේ මේ කතා කිරීමත් එක්කනේ. කතා කිරීම නතර වුණොත් සම්බන්ධෙත් නැහැ ඊට පස්සේ. නේද? දැන් අපි මොන හරි යාළුකමක් එහෙම නතර කරන්න ඕන නම් මොකද කරන්නේ? කතා කරන්නේ නැතුව ඉන්න. පොඩි කාලේම අපි ගන්න තරහ වුණාම කරන්නේ තරහ පෙන්වීම එක ලක්ෂණයක් තමයි කතා කරන්නේ.
මොකද 3 මානව සබඳතා පවත්වාගෙන යාම. 4 සිතේ ඇතිවන හැඟීම් නැහැ. සිතේ ඇතිවන භාවයන් ප්‍රකාශ කිරීම. සිතේ ඇතිවන භාවයන් ප්‍රකාශ කිරීම. භාවයන් ප්‍රකාශ කිරීම. සිතේ ඇතිවන භාවයන් ප්‍රකාශ කිරීම. හරි? ඒ කියන්නේ භාවයන් කියන්නේ හැඟීම්නේ. ආදරය, කරුණාව, දයාව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තණ්හාව, වෛරය. ඔය දින ඕන තරම් හැඟීම්. ඔය හැඟීම් කියන්නේ අපි වාචිකව. හරි? අවසානයක ලියා ගන්න. තව දෙකක් තියෙනවා. පස්වෙනි එක පුජ්‍යල පෞරුෂය ඇති කිරීම. පුජ්‍යල පෞරුෂය ඇති කිරීම. පුජ්‍යල පෞරුෂය ඇති කිරීම. පෞරුෂය ඇති කිරීම. හරි? ඊළඟට පුතා පුජ්‍යල පෞරුෂය ඇති කරන්නත් පුළුවන්. ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට තියෙන නොබියව මුහුණ දීමට තියෙන හැකියාවනේ පෞරුෂය කියන්නේ. පෞරුෂය ඇති කරන්න පුළුවන්. දැන් මගේ කතාවෙන් ඔයගලන්ට පේනව නේද? පෞරුෂවත් බව. අය බය නැහැ. ආය ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන්. වචනයෙන් පුළුවන් පෞරුෂය පෙන්වන්න. කතා කරන විදියෙන් පෞරුෂය පෙන්වන්න පුළුවන්. පෞරුෂය නැතත් බොරුවට පෞරුෂය පෙන්වන්න පුළුවන්. ඒ මොකද? කියන්නේ එහෙම කියලා අපි ඔය සමාල්ලාට අපි පන්තිලෙන් පොඩක් සයිස් එකක් දාන්නේ ළමයින්ට. කොල්ලන්ට එහෙම. ඒ අපේ එහෙම පෞරුෂය නැතුණත් අපි පෞරුෂය තියෙනවා වගේ පෙන්වන වචනේ. ඒතර කොල්ල බය වෙනවා. දැනගනින්. හරිද කියලා බයිනවා අපි බොරුවට. ළමයි හිතන්නේ අපි මේ අන්න ඒ වගේ පෞරුෂය පෙන්වන්න පුළුවන්. තේරෙනවද කියන්නේ ඔයාලට? අන්න ඒකයි. දැන් තේරුණාද ඔයාලට? වචනයෙන් පෞරුෂය පෙන්වන්න පුළුවන්. ඊළඟ එක අවසාන කරලා යන්න. ඉතින් යට දුර විවිධ කාර්යයන් ඉටු කර ගැනීම. විවිධ කාර්යයන් ඉටු කර ගැනීම. මේකට ඔක්කොම විස්තර තියෙනවා ඩියුට් එකේ පිටිපැත්තේ. හොඳයි බය වෙන්න එපා. ඔය 20 ගියාමයි. විවිධ කාර්යයන් ඉටු කර ගැනීම. විවිධ කාර්යයන් ඉටු කර ගැනීම. විවිධ වැඩ කඩේට ගිහිල්ලා ආංගලියක් ගේන එක. ඔය හැම එකටම වාචික සංවේදනය තියෙන්න ඕන. නේ පත්‍රයක් ගේන එක දැන් වාචික කතා කරන්න බැර නම් පත්‍ර කඩේට ගිහිල්ලා දිවයින කොහමද ඉල්ලන්න ඕන. කතා කරන්න දිවයි ඉනයි පෙන්නන්න ඕන. එහෙමනේ. වාචික සංවේදනය විවිධ වැඩ කරගන්න උදව් වෙනවා අපිට. හරිනේ එහෙනම් වාචික සංවේදනයේ කාර්යයන් ටික තව ගොඩාක් තියෙනවා. ඒ ටික මතක තියාගත්තම ඇති. හොඳේ? හරි. අපි යමු පුතා 28 වෙනි ප්‍රශ්නෙට පිටුව 16. වාචික සංවේදන කුසලතා මොනවාද කියලා. අපි වාචික සංවේදනයේ හොඳ කෙනෙක් වෙන්න නම් මෙන්න මේ කුසලතා ඇති කර ගන්න ඕනේ. කියන්නේ 1. වාක් කෝෂය පුළුල් කර ගැනීම. වාක් කෝෂය පුළුල් කර ගැනීම. වාග් කෝෂය පුළුල් කර ගැනීම. හරිද? වාග් කෝෂය, වාග් කෝෂය. හරි? දැන් වාග් කෝෂය පුළුල් කර ගන්න ඕන කියන්නේ පුතේ වචන ගොඩක් හිතේ තියෙන්න ඕන කියන එක. පොතපත කියවනකොට අපි විවිධ දේවල් වලට සවන් දෙනකොට තමයි අපේ වාග් කෝෂය පුළුල් වෙන්නේ. ඒ කියන්නේ විවිධ වචන අපේ හිතේ තියෙන්න ඕනේ. එතකොට තමයි ටට්ටක් ගාලා කතා කරගෙන යන්න පුළුවන්. වචන නැත්තම් අර දැන් කතික තරණයකට ගියාම අපි කතා පාඩම් කරගෙන යන්න වෙන්නේ වචන නැතුණා අමීර වෙනවා. වචන ගලාගෙන එන කෙනා හරිද? වචන ගලාගෙන එන කෙනාට වාග් කෝෂය පුළුල්. එයාට චතුර ලෙස කතා කරන්න පුළුවන්. හිර වෙන්නේ නැහැ. පැහැදිලි? ඊළඟ ලියන්න දෙවෙනි කුසලතාව පෙර සූදානම. පෙර සූදානම. පෙර සූදානම. පෙර සූදානම. ඒ කියන්නේ පෙර සූදානම් වෙන්නත් පුළුවන්. වාචික සංවේදනයේදී. දැන් මම අද මේ පාඩම ස්වරූපනේ. දැන් මම පොඩක් සූදානම් වෙලා තමයි මේ උගන්වන්නේ. සූදානම් නොවිත් අපිට උගන්වන්න පුළුවන්. කොයි කොච්චරවත් අපි සූදානම් වෙනවා. ඕනම කතාවක් කරන්න යනකොට පෙර සූදානම් හරි වැදගත්. ඊළඟ එක ඉදිරිපත් කිරීමේ කුසලතාව වැඩි දියුණු කර ගැනීම. 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 ඊළඟට යෝග්‍ය භාෂා භාවිතය. යෝග්‍ය භාෂාවක් භාවිතය. යෝග්‍ය භාෂාවක් හදා ගන්න. ඒකට ගැළපෙන භාෂාවක් හදා ගන්න ඕන. නේ පොඩි ළමයි නම් පොඩි ළමයින්ට ගැළපෙන කතා කරන්න නැත්නම් කතාව අසාර්ථකයි. ඒකට කියන්නේ යෝග්‍ය භාෂාව කියනවා. ඊළඟට වගකීමෙන් යුතුව වචන භාවිතය. වගකීමෙන් යුතුව වචන භාවිතය. වගකීමෙන් යුතුව වචන භාවිතය. තේරුණාද?
ඒ කියන්නේ වචන භාවිතා කරනකොට වගකීමෙන් යුතුව වචන භාවිතා කරන්න ඕන. ඒ කියන්නේ කාටවත් හානි නොවෙන්න. සත්‍ය ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේ වගකීම් සහගත බව තියෙන්න ඕන වචනවල. හරි. කතා කරනකොට ඒ නිසා පරිස්සමෙන් කතා කරන්න ඕන. වගකීමෙන් කතා කරන්න ඕන. හරි. දැන් අපි දැක්ක ඊයේ පෙරේදා එක වැඩසටහනක ඇමතිවරයෙක් මාස 2කට කලින් කියන අපි හාල් ඇටයක්වත් පිටරටින් ගෙන්නන්නේ නැහැ කියලා. දැන් ඊයේ පෙරේදා යකා කියනවා අපි දැන් හාල් මෙච්චර ගෙන්නනවා කියලා. මම දැක්ක හිරුනාලිකාවේ ඒ යකා මාස 2කට කලින් කවුද ඇමති කෘෂිකර්ම ඇමති දාලා කියපු කිව්වා. ඉතින් නෝන්ඩීනේ එදා කියපු එක නේ අද කියන්නේ. හරි. දැන් අපේ ජනාධිපතිතුමාත් එමේ ජනාධිපතිතුමා චන්දිකාල් මොකද කිව්වේ පෝර නිකන් දෙනවා කියලා. නිකන් දෙනවායි කියලා දැන් පෝර ගේන්නෙම නැහැ. ඊට පස්සේ ඔයා දාලා පෙන්නකොට ලැජ්ජයි නේ නිසා කතාවක් යමක් කියනකොට කල්පනා කරලා කියන්න ඕන කියන එක තමයි මේ වගකීමෙන් කතා කරනවා කියන්නේ. නැත්තම් පස්සේ මොකද වෙන්නේ? පස්සේ සවුත් වෙන්න වෙනවනේ. මුලින් එකක් කියලා දිග දවසක් ගිහිල්ලා තව එකක් කියනකොට. හරි. ඊළඟට ඔය කියන්නේ අපි තමයි හොඳටම කරුවේ කියලා. එහෙම කතාවක් කිව්වනේ එක මිනිස්සේ. දැන් ඒක නෝන්ඩියට ගන්නවනේ. අන්න වගකීමෙන් කතා කරන්න ඕනේ. ඒක තවත් අගමැතිවරයෙක් කියවුවානේ මොකද්ද කිව්වේ? පරිප්පු කීයද? සුදු ලුණු කීයද? මොනවාද පොල් බෑය කීයද? රතු ලුණු කෑවද කියලා ඇහුවා ඒක අගමැතිවරයෙක් ජනාධිපතිවරයෙක්. දැන් එයාටම ඒක කියනවා කට්ටිය. අන්න වගකීමෙන් තොරව කතා කරාට පස්සේ ඒක Tamanටම අවශ්‍ය දෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා හොඳට මතක තියාගන්න. කවදා හරි වෘත්තීය ජීවිතයකට අපි ආවට පස්සේ කියන හැම වචනයක්ම හොඳට හිතලා බලලා කියන්න ඕනේ නැත්තම් Taman අපහසුතාවයට පස්සෙන යම් දවසක. පැහැදිලි? ඊළඟ ලියන්න තව එකක් ලියන්න. පෞද්ගලික අනන්‍යතාවයක් ගොඩනගා ගැනීම. පෞද්ගලික අනන්‍යතාවයක් ගොඩනගා ගැනීම. පෞද්ගලික අනන්‍යතාවයක් ගොඩනගා ගැනීම. පෞද්ගලික අනන්‍යතාවයක් ගොඩනගා ගැනීම. ඒ කියන්නේ දුවේ පුතේ Tamanටම කියන අනන්‍යතාවයක් ගොඩනගා ගන්න පුළුවන් කතා කරනකොට. ලස්සනට කතා කරන්න පුළුවන්. ඒ සමහර භික්ෂුන් වහන්සේලා එහෙම බණ දේශනා කරනකොට තමන්ගේ බණ අනන්‍යතාවයක් තියන අය ඉන්නවනේ. පැහැදිලි කතා කරනකොට තමන්ගේ බණ අනන්‍යතාවයක් තියන අය ඉන්නවනේ. දැන් මම උදාහරණයක් ඇද්ද කිව්වොත් තමන්ගේ බණ අනන්‍යතාවයක් තියෙනවා. අපි හිතමු දැන් හසන් සෙට්ටිය ආරච්චි කරා අටපට්ටම වැඩසටහන මෙහෙවන්නේ. තමන්ගේ බණ අනන්‍යතාවයක් තියෙනවා. නේ? ලක්ෂපති වැඩසටහන මෙහෙවන්නේ. චන්දන සූරිය වණ්ඩාර තමන්ගේ බණ අනන්‍යතාවයක් තියෙනවා. නේද? ওই විදිහට සමහර නිවේදකයෝගේ සමහර කතිකයෝගේ තමන්ගේ අනන්‍යතාවයක් කතා කරන ස්වරූපයක් Tamanටම හදා ගන්නත් පුළුවන්. හරි හොඳයි එතකොට. අපි ටියුෂන් ශාස්ත්‍රෙත් ඉන්නවා. තමන්ගේ අනන්‍යතාවයක් තියෙන ගුරුවරු අපි නම් එහෙම නැහැ. අපිට තාම අමාරුයි ඒක හදාගන්න. අපි හදා ඉන්නවා. ඉතින් අපි තාම අවුරුදු 27ක් 28ක් වෙනවා කියන්නේ අපි තරුණ ගුරුවරුනේ. ඉතින් අපි තාම හදාගෙන යනවා අනන්‍යතාවය. හරි. අවසානක ලියා ගන්න. තව දෙකක් තියෙනවා. ඊට මදි නම් පොඩක් ධාරේ ලියා ගන්න. ස්වීයත්වයක් ගොඩනගා ගැනීම. ස්වීයත්වයක් ගොඩනගා ගැනීම. ස්වීයත්වයක් ගොඩනගා ගැනීම. ස්වීයත්වය. ස්වීයත්වය. ස්වීයත්වය කියලා කියන්නේ පුතේ තමන්ගේ වනන්තාවය තමයි. ඔය දෙකම එන්න පුළුවන්. ඒ නිසා මම දෙකම දුන්නේ. තව එකක් තියෙන ඉඩ මදි නම් ඔය උඩ හරි කොහේ හරි ධාරේ ගන්න ලියා ගන්න අවසාන එක. තම අදහස් හා තොරතුරු ඇතුළත් දැනුම වර්ධනය කර ගැනීම. තම අදහස් 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 තොරතුරු ඇතුළත් දැනුම වර්ධනය කර ගැනීම. එතකොට අපි වාචික සංවේදනය දෙන කෙනෙක් නම් අපි හිතමු මෙන්න මේ වගේ අය නිවේදකයෝ නිවේදිකාවෝ ගුරුවරු දේශකයෝ ඒගොල්ලෝ ගාව තොරතුරු තියෙන්න පොතපත කියවලා තියෙන්න ඕන පත්තර කියවලා තියෙන්න ඕන නිවුස් බලන්න ඕන පොත්පත් කියනකොට තමන්ගේ අදහස් වර්ධනය කරගන්න පුළුවන් හොඳ අදහස් ඇතුළත් කරගන්න පුළුවන් හොඳ මතවාද ඇතුළත් කරගන්න පුළුවන් නේ. ඒතර අපි කතා කරනෝනේ අදහස් මතවාද ඒ තොරතුරු අපිට පාවිච්චි කරන්න පුළුවන්. කතනේ දෙන ඕන කෙනෙකුට තමන්ගේ දැනුම තොරතුරු අදහස් හොඳින් වර්ධනය කර ගැනීම වැදගත් වෙනවා. දැන් පැහැදිලිද ඔයාලට? හරි. වාචික සංවේදනයේ කාර්යයන් ටික අපි කතා කරා. ඉගෙනීම, උපදෙස් දීම, පුජ්‍යයන් අතර තොරතුරු හුවමාරු, මානව සබඳතා පවත්වා ගැනීම. හරි. සිතේ ඇතිවන භාවයන් ප්‍රකාශ කිරීම ඔය ටික. අපි දැන් කතා කරා හොඳ වාචික සංවේදකයෙක් වෙනවා නම් ප්‍රගුණ කළ යුතු කුසලතා ටිකක්. වාක් කෝෂය පුළුල් කර ගැනීම,
තමා සතු අදහස් තොරතුරු වර්ධනය කර ගැනීම, පෙර සූදානම, ඉදිරිපත් කිරීමේ කුසලතා වැඩි දියුණු කර ගැනීම. ඒක ලිව්වේ නැද්ද? ලිව්වේ නැත්නම් ලියා ගන්න. ඉදිරිපත් කිරීමේ කුසලතා වැඩි දියුණු කර ගැනීම. ඉදිරිපත් කිරීමේ කුසලතා අංග චලනයේ තියෙන්න ඕන, මුහුණේ භාව ප්‍රකාශන තියෙන්න ඕන, හොඳ ඇඳුම පැළඳුමක් තියෙන්න ඕන. ඉදිරිපත් කිරීමේ කුසලතා වැඩි දියුණු කර ගැනීම. හරි. ඔන්න දැන් 8ක් විතර දුන්න වාචික සංවේදන කුසලතා. ඔයගලන්ට 4ක් විතර මතක තිබුණා මැද විභාගෙදී. ඒවට විස්තරත් මතක තියෙන්න ඕන. විස්තර මම පිටිපැත්තේ දීලාදී ටියුට් එකකින් එක. හොඳේ. හරි. එහෙනම් වාචික සංවේදනය ඔච්චරයි. හරි ලේසි. 2023 අපේ චූටි දූල පුතාලට උනත් ඒක හරි ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. හොඳයි. අපි යමු ඊළඟට ඊළඟ සංවේදනය නිර්වාචික සංවේදනය. එහෙම නැත්නම් මේකට අවාචික සංවේදනය කියලා කියනවා. බලමු. ලිඛිතව කතන වචන භාවිතයෙන් තොරව එක් පුජ්‍යලයක් විසින් තවත් පුජ්‍යලයක් වෙත තොරතුරු ඉදිරිපත් කිරීම නිර්වාචික සංවේදනයයි. නිර්වාචික සංවේදනයේ ප්‍රධාන වශයෙන් සංඥා භාෂාව හා ශරීර භාෂාව වශයෙන් කොටස් දෙකකි. සංඥා භාෂාවට ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංඥා අයත් වේ. එනම් සියලුම ආකාරයේ සංකේත සංඥා, පින්තූර, රූප සටහන්, චිත්‍ර, කාටුන්, සිතියා, මාර්ග සංඥා ඒවා අයිති වෙනවා. අපි මේ කතා කරන්නේ නිර්වාචික සංනිවේදනය. නිර්වාචික සංවේදනයේ කොටස් දෙකයි. සංඥා භාෂාව හා ශරීර භාෂාව. සංඥා භාෂාවයි ශරීර භාෂාව. පැහැදිලි? අපි බලමු මේ දෙක. එහෙනම් සීල ආකාරයේ සංකේත සංඥා, පින්තූර, රූප සටහන්, චිත්‍ර, කාටුන්, සිතියා, මාර්ග සංඥා, ශබ්ද සංඥා සංඥා භාෂාවට ඇති. ඒ කියන්නේ දැන් සංඥාව කියලා මේක දාන ලකුණ. ඒකේතර සංඥා භාෂාවට අයිති වෙන්නේ. මේක ඕවා පුරේ නැත්තම් බිඳුව. ඔය සංඥා භාෂාව. හරි? රූප, සංඥා, සංකේත, රූප සටහන්. අපි ශරීරයෙන් හැර දක්වන ඒවට අපි කියනවා සංඥා භාෂාව කියලා. ශරීරයෙන් දක්වන අපි ඒවට කියනවා ශරීර භාෂාව කියලා. හරිද? ඒතර මම මේ අංග චලනය කරනවා, මම ඔයගලත් එක්ක hina වෙනවා, කතා කරනවා, ඇඳුම පැළඳුම, පිනුම ඔක්කොමයි වෙන්නේ මොන භාෂාවටද? ශරීර භාෂාවට. ශරීරයෙන් කරන දේවල්, ශරීරයෙන් බාහිරව කරන දේවල් අයිතිනවා සංඥා භාෂාවට. හරිනේ? පැහැදිලිනේ? අපි හිතමු මම කියනවා එම ඇඟිල්ල දික් කරනවා. ඒතර මේක අයිති වෙන්නේ මොන භාෂාවටද? මේක අයිති වෙන්නේ ශරීර භාෂාවට. හරිද? මම මෙතන දෙක කියලා ලියනවා. එතකොට ඒක අයිති වෙන්නේ සංඥා භාෂාවට. ලියලානේ තියෙන්නේ මේක ඇඟිල්ලෙන් පෙන්නන්නේ. හරි. මේ නිර්වාචිකයි කියන්නේ අවාචිකයි කියන්නේ පුතේ දුවේ වචන නැතුව අපිට පුළුවන් කාට හරි කතා කරන්න පුළුවන් වචන නැතුව හා කියන්න පුළුවන්. දැන් මෙහෙට එන්න කියන්න පුළුවන්. එපා කියන්න පුළුවන්. කැමති කියන්න පුළුවන්. අකමැති කියන්න පුළුවන්. ඕන කියන්න පුළුවන්. එපා කියන්න පුළුවන්. හා කියන්න පුළුවන්. බෑ කියන්න පුළුවන්. නෑ කියන්න පුළුවන්. ඕන එකක් කියන්න පුළුවන් අපිට හිස්සෙන් ඇස් වලින්. අර සින්දුවකත් ඉන්නේ ඇස් වලින් දොඩන්නේ ඇයි ඔයා? කන් වලින් දොඩන්නේ අයියෝ. ඉතින් මට හිතෙන්නේ ආදරේ ඔයා කියන සින්දුවක් තියෙන්නේ. ඒ ඇස් වලින් තමයි එයා ආදරේ කියන්නේ. අන්නේ විදිහට දුවේ පුතේ අපිට මේ ඇස් පාවිච්චි කරලා, මූණ පාවිච්චි කරලා, අත් පාවිච්චි කරලා, හිස පාවිච්චි කරලා, කට පාවිච්චි කරලා, දැන් කට ඇද කරලා අපිට පුළුවන් පණිවිඩයක් දෙන්න. බස් එක යනකොට පිරිමි ළමයි බලනවා අපේ දිහා. අපිට පුළුවන් එයාට අකමැත්ත ප්‍රකාශ කරන්න කටින්. කොහොමද කට ඇද කරනවා? නේ? පොඩි කාලේ අපි කරන්නේ තරහව පෙන්නන්න දත නියවනවා. දත නියවන්නේ අපි පොඩි කාලේ. හරි? දත නියවල දුවනවා නේ? එතකොට ඒවට අපි කියන්නේ මොනවා කියලාද? නිර්වාචික සංවේදන විදි. පැහැදිලිද දැන් ඔයාලට? හරි. මූණ අත්පා ආදී ශරීරයේ කොටස් යොදාගෙන කරන ලබන සංවේදනයේ සිරුරු බසට අයත් වේ. මූණෙන් ඉදිරිපත් වන ප්‍රකාශන ඉරියව් ඉංගි මුද්‍රා නර්තන විලාස අභිනයන් ආදීට අයත් වේ. සිරුරෙන් ප්‍රකාශ වන අර්ථ රටින් රටකට ජන වර්ගයට වෙනස් විය හැකියි. උදාහරණ ලෙස දෙදෙනෙකු හමුවේ සුබපතන ආකාරය. මේ සිරුරෙන් ප්‍රකාශ කරන අර්ථ රටින් රටවලට වෙනස් වෙනවා. දැන් සුබපතන ආකාරය අපි නම් ආයිබෝවන් කියනවා. සමහර රටවල අතරක් දෙනවා. සමහර හිස පාත් කරනවා. සමහර අය මේ මම දැක්ක ඊයේ පෙරේද රාජ්‍ය නායකයෙක් ඇවිල්ලා මොකද්ද මෙහෙම අතින් මේ අතර තට්ටු කරනවා. පිටට තට්ටු කරනවා. මූණ බලාගෙන මේ කොරියාව වගේ රටවල් වල එහෙම එක එක ආචාර විදි තියෙනවා. ඒවට අපි කියන එහෙනම් නිර්වාචික සංවේදනය ශරීර භාෂාව රටින් රටකට වෙනස් වෙන්න පුළුවන්. ජන වර්ගයට වෙනස් විය හැකියි. උදාහරණ ලෙස දෙදෙනෙකු මේ සුබවතන ආකාරය වෙනස්. ජන වර්ග වල දැන් මුස්ලිම් අය, දෙමළ අය, සිංහල අය ඒගොල්ලන්ගේ ආචාර කිරීම අවාචික සංවේදනය වෙනස්. සාර්ථක
සංවේදනයකට සංඥා භාෂාව මෙන්න සිරුරු භාෂාවද මනා ලෙස යොදාගත හැකියි. වාචික සංවේදනය සමග අවාචික සංවේදනයද යොදා ගැනීමෙන් අදහස් වඩාත් අර්ථවත් ලෙස ප්‍රාණවත් ලෙස ඉදිරිපත් කළ හැකියි. ඒ කියන්නේ අපි කතා කරනකොට අංග චලනයක් කරනවා නම් ඒ අර්ථය වඩාත් තීව්‍ර වෙනවා. දැන් අපි පොඩි කාලේ කතික තරඟ වලට යනකොට අපිට මේ අංග චලනය පුරුදු කරනවා. නේ අපිට වේදිකාවේ හැම පැත්තම බලන්න කියන එක කතන්දර කියලා දෙනවනේ මේ සිංහල හරි කවුරු හරි උගන්වන ටීචර්ලා අපිට කතික තරඟ වලට යනවා. ඒවට අපි කියන එහෙනම් වචන භාවිතයත් එක්ක අවාචික සංනිවේදනය යොදා ගැනීම කියලා. කොයි වෙලාවෙත් මීමැස්සෙක් කරගෙන හරි. දැන් පැහැදිලි නේද පුතාලට? දූලට 31 නිර්වාචික සංනිවේදනයේ කාර්යයන් මොනවාද? හරි අපි දැන් අවශ්‍ය ටික ඊළඟ නිර්වාචික සංනිවේදනයේ කාර්යයන් ලියා ගන්න. ඔය ලියා ගන්න එක රූල් දෙක යනවා මේකේ. හොඳයි රූල් ප්‍රමාණවත් පරිදි තියෙනවා. එක කරුණා ලියන්න රූල් දෙකක් යනවා. එක ලියා ගන්න. අන්තර්පුජ්‍යල සංනිවේදනයේදී අර්ථය වටහා ගැනීමට ඉවහල් වීම. අර්ථය වටහා ගැනීමට උපකාරී වීම. අන්තර්පුජ්‍යල සංනිවේදනයේදී අර්ථය වටහා ගැනීමට උපකාරී වීම. අන්තර්පුජ්‍යල සංනිවේදනයේදී අර්ථය වටහා ගැනීමට උපකාරී වීම. අර්ථය වටහා ගැනීමට උපකාරී වීම. හරි. ඒ කියන්නේ දෙන්නෙක් එක්ක සංවේදනයක් සිද්ධ වෙනකොට අර්ථය තේරුම් ගන්න අර මුහුණේ බාහ ප්‍රකාශන හැංගීම් වගේ දේවල් වැදගත් වෙනවා. හරි. දැන් මම මෙහෙම උගන්වනකොට මම අංග චලනයක් කරනකොට මුහුණෙනුත් යමක් අවධාරණය කරනකොට ඔයගලන්ට උනත් තේරුම් ගන්න ලේසි. දෙක ලියා ගන්න. වාචිකව ඉදිරිපත් කරනවට වඩා හොඳින් වාචිකව ඉදිරිපත් කරනවට වඩා හොඳින් හැඟීම් හා භාවයන් ඉදිරිපත් කළ හැකි වීම. හැඟීම් හා භාවයන් ඉදිරිපත් කළ හැකි වීම. හැඟීම් හා භාවයන් ඉදිරිපත් කළ හැකි වීම. ඉදිරිපත් කළ හැකි වීම. හරි දෙවෙනි. ඒ කියන්නේ පුතා දුව අපි කටින් කියනවට වැඩිය හොඳින් හැඟීම් කියන්න පුළුවන් අවාචික සංවේදනය. පැහැදිලිද? අපිට දුක හිතිලා නම් ඉන්නේ අපිට දුක පෙන්වන්න පුළුවන්. අපිට කේන්ති ගිහිලා නම් ඉන්නේ අපිට කේන්තිය පෙන්වන්න පුළුවන් අවාචිකව. දැන් මං සමහරලාට පන්තියට යනවා ළමයින්ට තේරෙනවා මෙයාට අද පොඩ්ඩක් මේ කේන්තියෙන් වගේ ඉන්නේ. මෙයාද ටිකක් අප්සෙට් එකක් නෙවෙයි හැඟීමක් කියන්න පුළුවන් ලේසියෙන් වචනයෙන් කියනවට වැඩිය අවාචිකව කියන්න පුළුවන්. පැහැදිලිද? 3 අර්ථයන් හා අභිප්‍රායන් අවුලකින් තොරව ප්‍රකාශ කිරීම. 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 දැන් මේක ළමයි 100%ක්ම නිවැරදි නෑ. ඒ වුණාට දැන් මේක අපිට දීලා මේක ලියා ගන්න. ඒ කියන්නේ යමක් කියනකොට යම් අභිලාෂයක් හරි මොකක් හරි අර්ථයක් හරි ටිකක් වඩාත් හොඳින් කියන්න මේ අවාචික සංවේදනය වැදගත් වෙනවා කියන එක තමයි මෙතන අදහස. මේක අර ගලී සහ ලෙදර්ස් විසින් කිව්වේ ඒක ඔය මම ඒක අන්තිමට දෙන්නම්. 4 වෙනි එක ලියා ගන්න. අවාචික සංඥා හා ඉඩ මදින අගොල්ලෝ අර ධාරෙත් ලියන්න ඕක හොඳේ. පිටිපැත්තේ රූල් දෙකක් තියෙනවා නේ පැත්තේ. ධාරයක් තියෙනවා උදේට ධාරෙත් දෙකක් ලියා ගන්න. ධාරෙත් එකක් ලියන්න වෙයි. ඊට පස්සේ 4 අවාචික සංඥා හා ඉඟි නිසා උසස් සංවේදන මට්ටමක් ඇතිවීම. අවාචික සංඥා සහ ඉඟි නිසා උසස් සංවේදන මට්ටමක් ඇතිවීම. අවාචික සංඥා සහ ඉඟි නිසා උසස් සංවේදන මට්ටමක් ඇතිවීම. උසස් සංවේදන මට්ටමක් ඇතිවීම. දැන් ඒතර මම ඔයාලට මේ අවාචිකවත් මේ අත්පය හොලවනවා ඊට පස්සේ hina වෙනවා කතා කරනවා ඇඟ සොලවනවා මුණ සොලවනවා ඒක එතකොට අර සංවේදන මට්ටම ටිකක් උසස් වෙනවා. දේශපාලකව කතා කරන්නේ මෙහෙම ඇඟිල්ල දික් කරනවා මෙහෙම ඇඟිල්ල දික් කරනවා මෙහෙම හැරෙනවා ඉස්සෙනවා නේද ඔය වගේ ඒවා තියෙනවනේ. එතකොට අර සංවේදන මට්ටම ටිකක් උසස් කරන්න පුළුවන් කියන එකයි අදහස. ඔය පැත්තෙම ලියන්න තව එකක්. වාචික සංකේත වලට වඩා අවාචික සංකේත කාර්යක්ෂම වීම. වාචික සංකේත වලට වඩා අවාචික සංකේත කාර්යක්ෂම වීම.
වාචික සංකේත වලට වඩා අවාචික සංකේත කාර්යක්ෂම වීම. වාචික සංකේත වලට වඩා අවාචික සංකේත කාර්යක්ෂම වීම. හරි. ඒ කියන්නේ වචනයෙන් කියන ඒවාට වැඩිය යම් සමහර දේවල් අවාචිකව කියන ලේසි. ඉක්මනට හරි. ළමයි ඔය ඉස්සක තියෙන පැත්තේ මේ පොඩක් දාර ලියා ගන්න. ඕක කිව්වේ ගලී සහ ලෙදර්ස්. ගලී සහ ලෙදර්ස්. තමයි ඒක කොහෙන් ලියලා තියන්නේ ඔය කාර්යයන් හයි කිව්වේ ගලී සහ ලෙදර්ස්. හැබැයි අපේ සිලබස් එකේ ඍජුවම ගලී සහ ලෙදර්ස් කියේ කාර්යයන් ටික දීලා නැහැ. හැබැයි නිර්වාචික සංවේදනයේ කාර්යයන් ඇහුවොත් අපිට ලියන්න වෙන්නේ මේ හාදෝ දෙන්නගේ කාර්යයන් තමයි. පැහැදිලිද? හරි. අවසාන එක ලියා ගන්න 6. අනිත් පැත්තේ 17 පිටිය ලියා ගන්න 6. 6ක් තියෙනවා කාර්යයන්. යමක් ඇඟවීම හෝ යෝජනා කිරීමට සුදුසුම ක්‍රමය වීම. 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 හරි. මොන හරි දෙයක් කාට හරි හැඟවීම සඳහා සුදුසුම ක්‍රමය වෙනවලු. හරි. පිළිගන්න දැන්. හරි. අපිට මොන හරි අඟවන්න ඕන නම් තාව කෙනෙකුට. පිළිගන්න දැන් මම තාව කෙනෙක් එක්ක අප්‍රසාදව අකමැත්ත අඟවන්න ඕන නම් මමට පුළුවන්. අහක බලාගෙන ඉන්න. රවන්න. නේ අකමැත්ත. කැමැත්ත නම් නිතර බලන්න. ඇස් දෙකෙන් ඉඟි කරන්න. පැහැදිලිද ඔයාලට මම කියන දේ? අපි කියන හැඟීම් වගේ දේවල්. හරි? යෝජනා වගේ දේවල් කරන්න ලේසිලු අවාචික සංවේදනයේ හරහා. හරියද? පැහැදිලි? හොඳයි අපි 32 ප්‍රශ්නයට යමු. නිර්වාචික සංවේදන කුසලතා මොනවාද? නිර්වාචික සංවේදන කුසලතා අඩු ඉලියා ගන්න එක. පුහුණුව. එක පුහුණුව. අපිට නිර්වාචික සංවේදනයේ පුහුණු වෙන්න පුළුවන්. කතා පාත්තන දිනවා නම් හෙට අද පුහුණු වෙන්න පුළුවන්. ඒක පුහුණුව. 2 නිර්වාචික විධික්‍රම අධ්‍යයනය කිරීම. නිර්වාචික විධික්‍රම අධ්‍යයනය කිරීම. නිර්වාචික විධික්‍රම අධ්‍යයනය කිරීම. අපිට එතකොට නිර්වාචික විධික්‍රම ධර්මයේ අධ්‍යයනය කරන්න පුළුවන්. එක එක්කෙනාගේ නිර්වාචික ක්‍රම අධ්‍යයනය කරනවා. 3 ඒ නිර්වාචික අංගවල අර්ථ හඳුනා ගැනීම. 3 ඒ නිර්වාචික අංගවල අර්ථ හඳුනා ගැනීම. ඒ නිර්වාචික අංගවල අර්ථ හඳුනා ගැනීම. ඒ නිර්වාචික අංගවල අර්ථ හඳුනා ගැනීම. ඒකත් වැදගත් වෙනවා. මොකද පුතා නිර්වාචික අංගවල අර්ථ හඳුනා ගැනීම අපි මෙහෙම කරනවා. මෙහෙම කරනවා. මෙහෙම කරනවා. ඒවයි අර්ථ අපි හඳුනා ගන්නවා. ආචාර කිරීමේදී අපි මෙහෙම කරනවා. මෙහෙම කරනවා. මෙහෙම කරනවා. ඔය අර්ථ තියෙනවනේ. ඒවා හඳුනා ගැනීම වැදගත් වෙනවා. අවසාන ක්‍රියා ගන්න. අන් අයගේ නිර්වාචික sannivedanayan නිරීක්ෂණය කිරීම. 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 හරි අපිට පුළුවන් වෙනත් අයගේ නිර්වාචික sannivedanayan නිරීක්ෂණය කරන්න. පැහැදිලි? ඊළඟ ලියන්න පුතා 33 ප්‍රශ්නේ නිර්වාචික sannivedanaයේ ලක්ෂණ. එක ලියන්න. පිළිගත් රීතීන් නොමැත. පිළිගත් රීතීන් නොමැත. පිළිගත් රීතීන් නොමැත. රීතියක් නැහැ. මම මේ මට ඕන විදිහකට මේ ආවාචික sannivedanaය කරන්න පුළුවන්. රීතියක් නැහැ. පිළිවෙලක් නැහැ. තේරෙනවද කියන්නේ? දැන් වාචික සංවේදනය අපුතේ රීති තියෙනවනේ මෙන්න මේ විදිහට ලියන්න ඕන කියලා. අවාචික සංවේදනය මේ අත දික් කරන්න ඕන මෙහෙම, කකුල දික් කරන්න ඕන මෙහෙම, මූණ දික් කරන්න ඕන මෙහෙම, දත නියවන්න ඕන මෙහෙම. එහෙම ගන්න නැහැ. අවාචික සංවේදනය එහෙම පිළිගත් රීතියක් නැහැ. කැමැති අයට කැමැති විදිහට කරන්න ඕන. 2 ඉබේ හෝ අචේතනිකව සිදුවේ. 2 ඉබේ හෝ අචේතනිකව සිදුවේ. ඉබේ හෝ අචේතනිකව සිදුවේ. මොකද ඒ කියන්නේ? ඉබේම සිද්ධ වෙන්නේ හිතන්නේ නැතුව සිද්ධ වෙන්නේ.
හිත වාචික සංවේදන කරනකොට කරන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට 3 බොහෝ විට පුජ්‍යලානුබද්ධ ක්‍රියාවලියක. 3 බොහෝ විට පුජ්‍යලානුබද්ධ ක්‍රියාවලියක. බොහෝ විට පුජ්‍යලානුබද්ධ ක්‍රියාවලියක. ඒ කියන්නේ මොකද්ද පුතා? ඒ කියන්නේ මොකද්ද? පුජ්‍යලානුබද්ධයි කියන පුජ්‍යලයන් වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ පන්ති 3ක් කරන විතර සහභාගී වෙනවනේ. මීඩියා පන්තියට සහභාගී වෙනවා, සිංහල පන්තියට සහභාගී වෙනවා, භූගෝල විද්‍යා පන්තියට සහභාගී වෙනවා, පොලිටිකල් පන්තියට සහභාගී වෙනවා. ඒ හැම සර්ම එක වගේද නෑනේ. එක එක සර්ල එක එක විදිය. සමහර සර්ලා නිතරම මූණ කහනවා. නේද? සමහර සර්ලා මේ hina වෙනවා උගන්නනකොට. සමහර සර්ලා ඇවිදිනවා. නේ? සමහර සර්ලා වේදිකාවේ නටනවා. එහෙම තියෙනවනේ එක එක්කෙනාගේ අවාචික සංවේදනයන් එක එක විදියයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කතා කරන විදිය නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කතා කරන්නේ වෙනස්. එතුමා කතා කරන විදියට නෙවෙයි මෙතුමා කතා කරන්නේ ඒ විදියට. ඊළඟ ලියන්න. ඒකට පුජ්‍යලානුබද්ධයි. ඊළඟ ලියන්න. අඛණ්ඩ ක්‍රියාවලිය. අඛණ්ඩ ක්‍රියාවලිය. පුතා අඛණ්ඩ ක්‍රියාවලිය කියන එක. අඛණ්ඩ ක්‍රියාවලිය කියන්නේ කොයි වෙලාවෙත් තියෙනවා. කොයි වෙලාවෙත් තියෙනවා. මම මේ කොයි වෙලාවෙත් අවාචික සංවේදනය දෙනවා. මොකක් හරි එකක් තියෙන. එක්ක මං හේත් වෙලා ඉන්නේ. එක්ක මං හිටගෙන ඉන්නේ. එක්ක මම මේ පැත්ත බලනවා. එක්ක මේ පැත්ත බලනවා. එක්ක ෂර්ට් එක හදනවා. එක්ක ඔය විදිහට. අඛණ්ඩ හැම වෙලාවෙම තියෙන අවාචික සංවේදනය. මම මෙහෙම හිටියේ කිව්වම ඒකත් අවාචිකයි. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒකෙන් අදහස් වෙන්නේ නිකන් ඉන්නවා මෙයා. හරි? අවසානක ලියා ගන්න. සම්වර්ධනය කර ගැනීමේ හැකියාව ඇත. අවසානක සම්වර්ධනය කර ගැනීමේ හැකියාව ඇත. සම්වර්ධනය කර ගැනීමේ හැකියාව ඇත. ඕනනම් අපිට අවාචික සංවේදනයේ පුරුදු වෙන්නත් පුළුවනි. නේ? එහෙනම් පුරුදු වෙන්නත් පුළුවන්. හරි. දැන් ඇඳුම වැළඳුම වගේ දේවල් අයිති වෙන්නේ අවාචික සංවේදනයට. පුරුදු වෙන්න පුළුවන් අපිට. මෙහෙම අංග චලනය කරලා පුරුදු වෙන්න පුළුවන්, මූණ හසුරවල පුරුදු වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ අවසාන ප්‍රශ්නය. දැන් පැහැදිලි නේද ඔයාලට? කම්මැලිකමෙන් අහන්න නැතුව අර පිට් එකේ අහන්න ඕනේ. ඒතර තමයි මේ ඔළුවට යන්නේ, මොලේට යන්නේ, කාවදින්නේ, මතකේ තියෙන්නේ. හරි. 34 නිර්වාචික සංවේදන නිස්සුන් දෙන්න කීපයක් ලියමු. ගොඩක් ඕනේ. ඇඳුමහා පෙනුම ලියාගන්න. ඇඳුමහා පෙනුම. ඇඳුමහා පෙනුමත් නිර්වාචිකයි නේ. අපිට දැන් මනමාලියක් එහෙම අඳුර ගන්න කොහොමද අපි? ඇඳුමෙන් පෙනුමෙන්නේ. ඊළඟට මුහුණේ ඉරියව්. මුහුණේ ඉරියව් වල තවාචික සංවේදනය. මුහුණේ ඉරියව් වලින් අපිට කොච්චර දේවල් කියන්න පුළුවන්? මුහුණේ ඉරියව්. අංග චලනය. ඒ කියන්නේ ශරීරාංග චලනය කිරීම. ඇස් සම්බන්ධතාව. ඇස් සම්බන්ධතාව. ඒ කියන්නේ මෙහෙම ඇස් දිහා බලන එක. ඇස් සම්බන්ධතාව පවත්වාගෙන යන්න ඕන අපි දැන් ඔයගොල්ලන් අවධානය ගන්න. දැඩි බැල්ම විශේෂයෙන් බලනවා නම් ඒකත් අවාචික සංවේදනයක්. දැඩි බැල්ම කවුරු හරි දිහා විශේෂයෙන් බලනවා. මොකටද මේ යකා මං දිහා විශේෂයෙන් බලන්නේ? එතකොට අපිට එතනින් අදහසක් කියන්න පුළුවන් දැඩි බැල්මක් තියෙනවා. ස්පර්ශය නිර්වාචක සංවේදනකම. ස්පර්ශය දැන් අපි අතට දෙනවා. පිටට අත තියා ගන්නවා. ඔළුව අත ගන්න ඒ ස්පර්ශය. ගන්ධය. ඒකේ ගන්ධ සුවඳ ගන්ධය කියන්නේ. ගඳ සුවඳ දැන් ඉස්සර හිටියා ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙක් ගා ලම්බලම් කොට නගරවල. අර ගහ ඒ දවස්වල මට මතකයි හෑන්ඩ් දාන්නේ වහින්න ඉංග්‍රීසි වැස්සක්. හරි. ස්ටාෆ් රූම් එකට ආවම අම්බලම් කොට විශාකයේම ඉන්න බෑ වන්තියේ. මේ ඉන්න බෑ ස්ටාෆ් රූම් එකේ. ඒ තරම් සුවඳයි. හරි. රෝස පාට ෂර්ට් අඳින්, කෙසෙල් දැල්ලේ පාට ෂර්ට් අඳින්, සුදු පාට කලිසම් අඳින්, සෙන් බෝතල් එකමාරක් විතර නාලා එන්නේ යා. එතකොට ගන්ධය සුවඳවත් බවක් සංවේදනයක්. සමහර අපේ පන්තිවල ළමයිත් ඉන්නේ එහෙම සුවඳවත් ළමයි. සෙන්ට් එකක් දාලා එන්නේ. ඊළඟට කතන වේගය. කතන හඬ රටාව. රිද්මය. රිද්මය කියන්නේ කතන වේගය, කතන හඬ රටාව, රිද්මය කියන්නේ කතා කරන වේගය, කතා කරන රිද්මය. ඒවත් අයිති වෙන අවාචික සංවේදනයට. පැහැදිලි.
දැන් මම වචන කතා කරනකොට වචනේ අර්ථය නෙවෙයි මම රිද්මය වෙනස් කරනවා. ඒ කියන්නේ මම වේගෙන් කතා කරත් සමහරවිට මේ හිටපු ගමන් මට කේන්ති ගියාම මම වේගෙන් කතා කරනවා. ඒතර වේගෙන් කතා කරාම ඔයගොල්ලෝ හිතනවා මේ වේගෙන් කතා කරන්නේ මෙයාට කේන්ති කියලා. මම කියන්නේ නැහැ මම කේන්තියෙන් කතා කරන්නේ එහෙම කියන්නේ නැහැ. හැබැයි ඉක්මනින් කතා කරාම තීරණෝ කේන්තියෙන් කියලා. අන්න ඒකයි. රිද්මය අනුකූලව කතා කරනවා. එතකොට එක වසරේ දෙක වසරේ මිස්ලා එහෙම ලස්සන කතා කරන රිද්මය අනුකූලව සංගීත උගන්වන නිසා රිද්මය තුළ තියෙන ලස්සනක්. ඒක අවාචිකයි. නිහඬතාවත් අවාචික සංවේදනය. නිහඬ බවින් යමක් කියන්න පුළුවන්. නිහඬ වෙලා ඉන්නවා. කවුරු හරි නිහඬතාව කෝල්ලයක් අරගෙන සද්ද නැතුව ඉන්නවා. එතකොට අපිට දුක්ඛ වගේ දේවල් නිහඬතාවය තුලින් කියන්න පුළුවන්. අවකාශය. අවකාශය කියන්නේ ඉඩ. අවකාශය. නේද? ඊට ප්‍රමාණය දැන් මම බස් එක යනවා කියලා හිතමු. මම යන්නේ අපේ නෝනත් එක්ක කියලා හිතමු. හරි? එතකොට නෝනයි මම යනවා නම් ඒ නෝනයි මම මම නෝනගේ ඇඟේ ගෑවෙනවා. සායි ගෑවෙනවා, සාරිය ගෑවෙනවා. හැබැයි මේ අල්ලපු සීට් එකේ ඉන්න ගෑනු කෙනා මං අඳුරන්නේ නැති කෙනෙක් නම් මං එයාගේ ඇඟේ ගෑවෙන්නේ නැහැ. අඟලක විතර ඉඩක් තියා ගන්නවනේ. නේද? ඒයි අවකාශ ඉඩක් තියා ගන්නවා. මගේ නෙමෙයි මං අඳුරන්නේ නැහැ කියන අදහස තමයි ඉදින් පෙන්නන්නේ. තමන්ගේ කෙනා ඔයගොල්ලෝත් එහෙම ඔයගොල්ලෝ බස් එකේ යනකොට ඔයගොල්ලන්ගේ යාළුවෙක් එක්ක වාඩිලා යන ඔයගොල්ලෝ යාළුවෙක් කරේ යාළු කොල්ලෙක් කරේ කෙල්ලෙක් කරේ පන්තියේ කොල්ලෙක් වාඩිලා යන ඇඟේ ගෑවීම සාමාන්‍ය නෑ. හැබැයි අඳුරන්නේ නැති කොල්ලෙක් කෙල්ලෙක් නම් අපි ඇඟේ ගෑවෙන්නේ නැහැ. අන්න ඒකට කියන අවකාශය ඉඩ ප්‍රමාණය. දැන් මම ගුරුවරයා ඔයගොල්ලෝ ළමයි වාන්නේ නිතරම අපි පන්තියේ එහෙම කතා කරනවා අපි ඉඩ ප්‍රමාණයක් තියා ගන්න ඕනේ. හැබැයි ළමයි අතර ඉඩ ප්‍රමාණයක් නැහැ නේ. ළමයි යාළුවෝ හින්දා යාළු බව ගුරුවරයා සහ ශිෂ්‍යයා බව වගේ දේවල් පෙන්වන්න අවකාශය වැදගත් වෙනවා. ඊට පස්සේ ඔය තව අපි කලින් ලිව රූප සටහන් කාටුන් සිතියම් සංඛ්‍යා සංකේත ඒවත් ඕන ලියා ගන්න පුළුවන්. හොඳම උදාහරණ ටිකක් මම මේ දුන්නේ. හරි. දැන් ඔයාලට නිර්වාචක සංවේදනය පැහැදිලි. අපි තව විනාඩි 20ක් විතර යනකොට අවසන් කරමු. 35 එන ඊළඟ සංවේදන ස්වරූපය තුන්වෙනි සංවේදන ස්වරූපය කතා කරන්න හදන්නේ. කතන සංවේදනය. බලමු කතන සංවේදනය බලමු. හොඳයි. කතන සංවේදනය. කලින් සාලේ දස් කිව්වේ අවාචික සංවේදනය කරා. තුන්වෙනි සංවේදන ස්වරූපය කතන සංවේදනය. කතන සංවේදනය. හරි. මුවින් පිටවන වචන ශබ්ද අනුසාරයෙන් සිදු කරන සංවේදනය කතන සංවේදනයයි. භාෂාව යොදාගෙන කතා කිරීම මගින් කතන සංවේදනය සිදුවේ. එම නිසා දෛනික ජීවිතයේදී නිරන්තරයෙන් කතන සංවේදනය යෙදීමට සිදුවේ. භාෂාවක් දන්නා මෙන්ම කතා කිරීමට හැකියාවක් ඇති ඕනෑම අයෙකුට කතන සංවේදනයේ යෙදිය හැකිය. කතන සංවේදනය නිරවුල්ලා නිවැරදිව නෙවෙයි. හතර හදාගන්න. නිවැරදිව යොදා ගැනීමෙන් වඩාත් හොඳින් අදහස් ප්‍රකාශ කළ හැකියි. තවද කතන සංවේදනය ආචාරශීලීව හා ආකර්ෂණීයව අර්ථපූර්ණව භාවිතා කළ හැකියි. දැන් කතන සංවේදනය කියන්නේ හඬ ඇහෙනසේ කතා කිරීමෙන් කරන සංවේදනය. ඒතර ඔයාලා මම අහන්න පුළුවන් එතකොට මොකද්ද වාචික සංවේදනය කියන්නේ? වාචික සංවේදනයේ කතන සංවේදනයේ වෙනසක් තියෙනවා මම කියලා දෙන්නම්. වාචික සංවේදනය කියන්නේ වචන භාවිතයෙන් කරන සංවේදනය. වාචික සංවේදනය හැබැයි ලියන්නත් පුළුවන්. මම කිව්වේ කතන්දර පොත්වල තියෙන්නේ වාචික සංවේදනය කියලා. වාචික සංවේදනය ලියන්නත් පුළුවන්. හැබැයි කතන සංවේදනය වචන තමයි පාවිච්චි කරන්නේ. හැබැයි කතන සංවේදනය හඬ ඇහෙන්නම ඕන. දැන් ඒතර මම මේ පාවිච්චි කරන්නේ කතන වාචික දෙකම එකවර මේ පාවිච්චි කරන්නේ. හැබැයි ලියන්න බෑ කතන සංවේදනය. ලියන්න පුළුවන් වාචික සංවේදනය. දැන් පැහැදිලිද? කතන සංවේදනයේ හඬ ඇහෙන්නම ඕන. වාචික සංවේදනයේ ලියන්නත් පුළුවන්. හඬ ඇහෙන්නම ඕනේ. හරි. එහෙනම් මුවින් පිටවන ශබ්ද වචන ඇසුරින් තමයි අපි කතන සංවේදනය දෙන්නේ. කතනය කරන්න ඕන. කතා කරන්න ඕන. ලියන්න බෑ. වාචික සංවේදනයෙන් කතන සංවේදනය වෙනස් වෙලා වාචික සංවේදනයේදී වචන ශබ්ද නගමින් හෝ ලිඛිතව භාවිතා කළද කතන සංවේදනයේ මුවින් පිටවන වචන වලට පමණක් සීමා වේ. කතන සංවේදනය වර්ධනය කරගත හැකි කුසලතාවයකි. කතා කරන එක පුරුදු වෙලා වර්ධනය කරගන්න පුළුවනි. මනස සම්බන්ධයෙන් වීම කතන සංවේදන කුසලතාව වර්ධනය කර ගැනීමට අත්‍යවශ්‍ය වැදගත් වෙනවා. ආහන කෙනෙක් ඉන්නවා. ගුවන්විදුලි නිවේදකයෙකු ඉන්න නම් එයා ගුවන්විදුලි හොඳට අහන්න ඕනේ. ඒතර කනට යන්නේ කනට ගියාට පස්සේ වචන ශබ්ද ඒවා එකතු කරලා හොඳට කතා කරන්න පුළුවන් මේ. ඊළඟට කතන සංවේදනය සාර්ථක කර ගැනීමට ඵලදායී කතන උපක්‍රම භාවිතා කළ හැකිය.
හොඳින් කතා කිරීමේ විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රාහකයා හඳුනාගෙන කතා කිරීම පැහැදිලි නිරවුල් බව ධනාත්මක වැකි භාවිතය ආදී ඊට ඇත. ග්‍රාහකයා හඳුනා ගන්න පොඩි ළමයි නම් පොඩි ළමයින්ට ගැලපෙන්න, හරි වැඩිහිටියෝ නම් වැඩිහිටියන්ට ගැලපෙන්න විදිහට කතා කරන්න ඕන. පැහැදිලි බව තියෙන්න ඕන, නිරවුල් බව තියෙන්න ඕන, ධනාත්මක වචන යෙදුම් ආදී භාවිත කරන්න ඕන ඔය විදිහට. ඊට පස්සේ කතන සංවේදනයේ ලක්ෂණ මොනවාද? ලියා ගන්න එක. නිරායාසයෙන් සිදුවේ. නිරායාසයෙන්ම කතා කරන්න පුළුවන්. නිරායාසයෙන් සිදුවේ. නිරායාසයෙන් සිදුවේ. නිරායාසයෙන් සිදුවේ. දෙක ස්වභාවික ක්‍රියාවලියකි. මිනිස්සුන්ට ස්වභාවයෙන්ම ලැබිච්ච දෙයක් නෙමෙයි කතා කිරීම. ස්වභාවික ක්‍රියාවලියකි. ස්වභාවික ක්‍රියාවලිය. ඊළඟ එක තුන අන් අයට පහසෙන් අවබෝධ කරගත හැකිය. අන් අයට පහසෙන් අවබෝධ කරගත හැකිය. අන් අයට පහසෙන් අවබෝධ කරගත හැකිය. අන් අයට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්ලු. අන් අයට පහසෙන් අවබෝධ කරගත හැකිය. 4 ග්‍රාහකයා අනුව වචන තෝරාගත හැකිය. 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 තේරුණාද? ඒ කියන්නේ පොඩි ළමයි නම් වචන තෝරා ගන්න ඕනේ පොඩි ළමයින්ට ගැලපෙන්න. හරි? බණ අහන උපාසකම්මලා ටිකක් නම් වචන තෝරා ගන්න ඕනේ ඒගොල්ලන්ට ගැලපෙන්න. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නම් ඒගොල්ලන්ට ගැලපෙන්න ඒ විදිහට. තේරුණානේ මේව නේද? දැන් ඕගොල්ලෝ ලොකු ළමයි නිසා දැනුම තියෙන ළමයි නිසා මම ටිකක් මේ විදිහට පැහැදිලි කරනවා. දැන් ඕගොල්ලෝ මේ ඕගොල්ලෝ පන්ති පහේ පන්තියක් නම් මම ඊට වැඩි ලස්සනට ගන්නවා නේද? ඔයගොල්ලෝ ටිකක් දැනුවත් ඇත්ත. ඒක මගේ පන්තියේ ළමයි බෞද්ධ ප්‍රමාණයක් ටිකක් මනස ටිකක් උසස් අය නෙන්නේ නිසා මම ඒගොල්ලන්ට ගැලපෙන විදිහට ටිකක් උසස් විදිහට තමයි ගන්නන්නේ. හරි උසස් ගුරුවරු උසස් විදිහට ගන්නවා. ඉතින් ඔය මම දැකලා තිනවා YouTube වල එහෙම ඔය සමහර තැන්වල Zoom වල නොමිලේ අනම්මනම් සම්මන්ත්‍ර 2.50 බාල බලන වචන දාලා ඕගොල්ලෝ රවට්ටන විදිහ ගන්නවා. ඉතින් අපි එහෙම කරන්නේ නැහැ. එහෙම කරලා ඕගොල්ලන්ගේ ප්‍රතිඵල අප්සෙට් වුණාට පස්සේ අපිට පාර වැහලා යන්න බෑනේ. මේ අකුණු ගහන වෙලාවට නේද? ඊළඟට නිර්වාචක සංනිවේදනයේ උදව් ලබා ගත හැකිය. ඊළඟ එක පහ නිර්වාචක සංනිවේදනයෙන් උදව් ලබා ගත හැකිය. පහ නිර්වාචක සංනිවේදනයෙන් උදව් ලබා ගත හැකිය. හරි? ඒ කියන්නේ පුතා අපිට කතා කරනකොට මෙහෙම අංග චලන අනම්මනම් කරලා මේකේ අර්ථය ටිකක් වැඩි කර ගන්න පුළුවන්. හරි? ඊළඟ ලියන්න අවසාන එක නෑ එච්චරයි. ලියා ගන්නකො මේක වැරදි. ගුරුත්ව දෙය තියෙන්නේ ලියා ගන්න. ඒ උනාට වැරදි. ලියා ගන්න සංනිවේදකයා කමාවක් ඉදිරිපත් කරන්න හැම විටම ශාරීරිකව පෙනී සිටී. ලියා ගන්න වරහන් ඇතුලේ ලියා ගන්න මේක රතු පෑනින් ඉලකුත් දාලා තියා ගන්න නැත්නම් කතරයක් කර මොකක් කර දාලා තියෙන ගුරුත්ව දෙය තියෙන හින්දා ලියලා තියා ගන්න. සංනිවේදකයා කමාවක් ඉදිරිපත් කරන්න හැම විටම ශාරීරිකව පෙනී සිටී. හැම විටම ශාරීරිකව පෙනී සිටී. හැම විටම ශාරීරිකව පෙනී සිටී. ඒක මම දන්නේ නැහැ. ඒක පොතේ නම් තියෙනවා. හැම විටම ශාරීරිකව පෙනී සිටී කියලා කියන්න බෑ. දැන් කතිකයා නොපෙනෙන්න උනත් අපි කතිකයාගේ කතා අහන් ඉන්න පුළුවන්. ගුවන් විදුලියේ කතිකෝ පේන්නේ නැහැ නේ වගේ. හරිද? ඔන්න එහෙනම් කතන සංනිවේදනයේ ඔය අන්තිමේ කතාවල මුල් ටික බලා ගන්නකො. කතන සංනිවේදනයේ ලක්ෂණ ටික අපි දැන් ලියුවා. ඔතන විභාග ධ්‍යාන ඔය කියන කතන සංනිවේදනයේ ලක්ෂණ 4ක් නම් කරන්න. කතන සංවේදනයේ ලක්ෂණ 4ක් නම් කර 2ක් විස්තර කරන්න. කතන සංවේදනයේ ලක්ෂණ 3ක් පැහැදිලි කරන්න. කතන සංවේදනයේ ලක්ෂණ 4ක් විස්තර කරන්න. ඔන්න ඉදිරිය එන්නේ. දැන් මේ ගොඩක් ලාට 4 තමයි එන්නේ උපරිම වශයෙන් මම 4 හැම එකටම දීලා තියෙනවා ඔය ටියුට් එකේ පිටිපැත්තේ එකයි මම ටියුට් එක තනියෙන් පාවිච්චි කරන්න වෙන මීඩියා පන්ති වලට යන ළමයින්ට මොන හේතුවක් නිසාත් මේක ෂෙයා වෙන්න අරින්නේ ඉඩ තියන්න එපා. මෙහෙම පොතක් නැහැ. මෙහෙම ටියුට් එකක් නැහැ වෙන කොහෙවත්. 37 ලියමු අපි එහෙනම් කතන සංවේදන කුසලතා ආධනය කර ගැනීමට හේතු. කතන සංවේදනය වර්ධනය කරගන්න කොහොමද කියන එක අපි හැම එකේම එහෙම ලියනවා. අහන්න පුළුවන් විභාගය. يعني එක සවන් දීම. එක සවන් දීම. එක සවන් දීම.
සවන් දෙනකොට කතා කරන්නත් පුළුවන් වෙනවා. දෙක කියවීම ඒ කියන්නේ පොතපත කියවීම. හරි. අල්ලපු ඩෙස් එකේ ළමයාත් එක්ක කියවීම නෙමෙයි පොතපත කියවීම නේද? කියවීම. ඊළඟට 3 දක්ෂ කතිකයන්ගේ කතා අනුකරණය කිරීම. 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 ඊළඟ කතා අනුකරණය කරන්නත් පුළුවන්. තව කෙනෙක්ගේ කතාවක් අපි අනුකරණය කරනවා. ඒ කියන්නේ හොඳ දේවල් අනුකරණය කරන්න කමක් නැහැ නේ දරුවනේ. ඊළඟට 4 කතන පුහුණුව. කතා කරන්න පුහුණුව. කතන පුහුණුව තියෙන පාඨමාලා පව තියෙනවා. කතන පුහුණුව. හඬනගා උච්චාරණය. සමූහයක් ඇමතීම. ඒ කියන්නේ පිරිසක් අමතලා පුරුදු වෙනවා. සමූහයක් ඇමතීම. ඊළඟ තනි පුජ්‍යලයක් ඇමතීම. එක්කෙනෙක් අමතලා පුරුදු වෙනවා කියන එක අදහස්. තනි පුජ්‍යලයක් ඇමතීම අවසාන එක ලියා ගන්න. විවිධ දේ කතනයෙන් ඉදිරිපත් කිරීම. විවිධ දේ කතනයෙන් ඉදිරිපත් කිරීම. වරන්න දුල්ලියා ගන්න උදාහරණ කියලා. අන්තිම එක මේ නාට්‍ය දෙබස් විස්තර කතන ආදිය. නාට්‍ය දෙබස් විස්තර කතන ආදිය. හරිද පුතා? ඒ කියන්නේ දැන් අපිට පුළුවන් නාට්‍ය දෙබස් විස්තර කතන අපි දැන් අපි අහන් ඉන්නවා. හරි අපි අහන් ඉන්නවා ක්‍රිකට් විස්තර විචාරයක්. අහන් ඉඳලා අපිට පුළුවන් ඒක පුරුදු වෙන්න. අපි අහන් ඉන්නවා පෙරහැර විස්තර විචාරයක්. අපිට ඒක පුරුදු වෙන්න පුළුවන්. අපි අහන් ඉන්නවා නාට්‍යයක්. අපිට නාට්‍ය දෙබස් පුරුදු වෙන්න පුළුවන්. ඔය විදිහට අපිට කතන හැකියාවන් වර්ධනය කරගන්න පුළුවන්. හරි. දැන් කතන සංවේදනය දාලා විභාගයට අවශ්‍ය සියල්ල A to Z මම කරනවා. ඒ ටික තමයි ඔය ඉතින්. ඕක තමයි යන්නේ. ඕකෙන් පිට ඇව්වොත් ඉතින් ඒක මීඩියා පේපරයක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. අපි මේ කාලයක් මේ ශේෂ්ත්‍රය තුල පොල් ගෑවේ නෑනේ. හරි. ඒ නිසා අපිට හරියටම පොයින්ට් එකට එන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන් පුතේ. ඒක තමයි අපිට වැඩිම ප්‍රතිඵල. වැඩිම AV අපේ තියෙන්නේ ඒකයි. හරි. ඊළඟට අපි 4 වෙනි සංවේදන ස්වරූපය කතා කරන අතර කරමු. රූපණය. හරි. රූපණය බලමු. ක්‍රියාකාරකමක් වශයෙන් නෝ වෘත්තියක් වශයෙන් නෝ යම් රංගනයකදී දීමෙන් යමක් සංවේදනය කිරීම රූපණය ලෙස ඇඳින්නේ. රංගපාන එක රංගනය කරන එක තමයි රූපණය කියන්නේ. රංගපාලා පෙන්නනවා. තම වෘත්තියක් විදියට නළු නිලිය වෘත්තියක් විදියට රංගපානවා. හරි. එහෙම නැත්නම් අවස්ථානුකූලව අපිට ඉස්සර හිටියා සිංහල ගුරුවරයෙක් විමල විජේනායක කියලා. දැන් එතුමා මිය ගියා. එයා ඔය හැම කෙටි කතාවක්ම හැම සද්ධර්ම රත්නාවලියන කතාවක් හැම නාට්‍යයක්ම ඔය මම මේ වගේ නාට්‍ය සිංහබාහුගේ නාට්‍ය වේදිකාවේ එයා රංගපාලා පෙන්නනවා. හරි. හරි ආසයි බලන් ඉන්න. රංගනයේදී මගින් යම් අදහස් තොරතුරු අර්ථ ආදී සංවේදනය කළ හැකිය. මේ ප්‍රාථමික මානවයාගේ සිට වර්තමානයේ දක්වාම පැවතෙන සංවේදන ස්වරූපය. ප්‍රාථමික මානවයෝ ඒ කාලේ ගෝත්‍රවල අර කැලේ වෙච්ච සිද්ධියක් රංගපාලා පෙන්නවනේ අනිත් අයට. ගෝත්‍රය අනිත් අයට. අදාළ පරිසරය අදාළ පරිදි ඒක හදාගන්න ස්පිරින් දෝෂ අදාළ පරිදි යොදා ගැනීමෙන් රූපණය මගින් ඉතා හොඳ සංවේදනයක් කළ හැකියි. ආචාරශීලීව කතාවහි යෙදීමේ සිට පුජ්‍යල ජීවිතයේ සියලු සංවේදන කාර්යයන් සඳහා රූපණය උපකාරී වේ. ආචාරශීලී භාවයේ ඉඳලා ඕනම සංවේදනයකට ආචාරශීලී වෙන්න පුළුවන් අපේ රූපණය. අපි කොහේ හරි තැනකට ගියාම ආචාරශීලී වෙන්නේ කොහොමද? රූපණය රංගපානවා අපි. මෙහෙම හරි ආචාරශීලී. වාඩි වෙලා ඉන්න හරි වැදගත් විදියට. එහෙම ඉන්නවනේ සමහර කට්ටිය. ඒවත් රූපණයක් තමයි. රූපණයෙන් අපි ආචාරශීලී බව පෙන්වන්න පුළුවන්. ගෞරවණීය බව පෙන්වන්න පුළුවන්. වැදගත් බව පෙන්වන්න පුළුවන්. hina වෙනොත් පෙන්වන්න පුළුවන්.
රූපණය යන්නේ වාචාර්ථය දැක්වීම විස්තර කිරීම චරිත ආදී නිරූපණය කිරීම මවා පෙන්වීම ලෙස මහා සිංහල ශබ්දකෝෂය දැක්වේ. විජේතුංග හරිශ්චන්ද්‍ර සංස්කරණය 2017 එන මතක තියාගන්න රූපණේ වචනවල අර්ථය දැක්වීම විස්තර කිරීම චරිත ආදී නිරූපණය කිරීම මවා පෙන්වීම ලෙස මහා සිංහල ශබ්දකෝෂය දක්වනවා. සාමාන්‍ය සංවේදන අවස්ථාවලදී නාට්‍ය නර්තන ආදී නිර්මාණාත්මක සංවේදන ක්‍රියාකර්මවලදී රූපණය යොදා ගන්න. සාමාන්‍ය සංවේදන අවස්ථාවලදී අපේ පන්ති වලත් එමින් ඉන්නවනේ සමහර රංගපාලා වෙන්නන්නේ. සිද්ධ වෙච්ච දේ ආයි කියනවා මොනවාද එතන වුණා වගේනේ එහෙම ඉන්නව නැද්ද? ඔයගොල්ලෝ පන්තිලේ මේ කොල්ලවාරි කිල්ලෝ ඉඳලා නේද ආයි ලස්සනට වෙන්න රංගපාලා කියලා මේමයි මචං ආවා මචං හරිද එහෙම කියලානේ. එහෙම අපිට සාමාන්‍ය ජීවිතේ විවිධ අවස්ථාවලත් රංගපාලා වෙන්නන්න පුළුවන්. නාට්‍ය නර්තන ඒ වගේ අවස්ථාවලත් රංගපාලා වෙන්නන්නත් පුළුවන්. ඒවා වෘත්තියයි නේද? උපකරණ භාවිතයේ හැඩ ගැනීම ඇඳුම් පැළඳුම් භාවිතය ආදී වගේ රූපණය ප්‍රබල කරගත හැකියි. උපකරණ භාවිතයේ හැඳුම් පැළඳුම් මේකප් කිරීම හැඩ ගැනීම ඇඳුම් පැළඳුම් නේද? ඔය විදිහට. රූපණය අනු ප්‍රගුණ කළ හැකි කුසලතාවයි. රූපණය කියන රංගනය කියන්නේ පුරුදු වෙන හොඳට ප්‍රගුණ කරන්න පුළුවන් කුසලතාව. දැන් අපි අවසන් කරමු 39 රූපණ සංවේදනයේ ලක්ෂණ. දැන් පැහැදිලි නේද රූපණය? එක ලියාගන්න රූපණ සංවේදනයේ ලක්ෂණ. වඩාත් ආකර්ශනීය සංවේදන ස්වරූපේ. 18 පිටිය අපි මේ ඉන්නේ. වඩාත් ආකර්ශනීය සංවේදන ස්වරූපේ. මේක හරිය ආකර්ශනීයයි. වඩාත් ආකර්ශනීය සංවේදන ස්වරූපේ. ආකර්ශනීය සංවේදන ස්වරූපේ. දෙක උවමනාවෙන් සම්වර්ධනය කරගත හැකිය. දෙක අනිත් පැත්තේ ඉඳ තියෙනවා 19 පිටියේ උවමනාවෙන් සම්වර්ධනය කරගත හැකිය. උවමනාවෙන් අපිට සම්වර්ධනය කරගන්න පුළුවන් වැඩි දියුණු කරගන්න පුළුවන්. 3 ඒ රංගපාන එක අපිට පුරුදු වෙන්න පුළුවන්. 3 වෘත්තීයමය වශයෙන් යොදාගත හැකිය. වෘත්තීය වශයෙන් යොදා ගනි එහෙම ලියන්න. වෘත්තීයමය වශයෙන් යොදා ගනි එහෙම ලියන්න. ඒක රස්සා කැඩිලා රංගපාන්න පුළුවන්. රූපණය කරන්න පුළුවන්. එමය උඩ තරන් ඉන්න නළුවෝ නිලියෝ ඒගොල්ලෝ එහෙම තියෙනවා. ඉන්නේ සංගේ ඉන්න කට්ටිය ඒගොල්ලෝ දන්න නළුවෝ අවසාන කියලා යන වඩා දැනෙන ලෙස පණිවිඩ ලබා දිය හැකියි. වඩා දැනෙන ලෙස පණිවිඩ ලබා දෙන්න පුළුවන්. වඩා හැඟෙන ලෙස පණිවිඩ ලබා දෙන්න පුළුවන්. රූපණයෙන් අපිට නාට්‍යානුසාරයෙන් වඩා හැඟෙන්න දැනෙන්න පණිවිඩයක් කියන්න පුළුවන්. චිත්‍රපටි වලත් තියෙන රූපණේ. ටෙලි නාට්‍ය වලත් තියෙන රූපණේ. සමහර දේශකයොත් උගන්වන ගමන් දේශනේ දෙන ගමන් රූපණේ මගින් යම් යම් දේවල් පැහැදිලි කරනවා. හරි. දැන් පැහැදිලිද? දැන් ලෙස බලන රූපණේ ලක්ෂණ හතරක් ලියුවා. අවසාන එක අපි යමු 40 වෙනි ප්‍රශ්නේ රූපණ සංවේදනයේ කුසලතා වර්ධනය කර ගැනීමට හේතු වන කරුණු. රූපණය දියුණු කරගන්න නම් මොනවද කරන්න ඕනේ? 1. රූපණ අවස්ථා නිරීක්ෂණය කිරීම. රූපණ අවස්ථා නිරීක්ෂණය කිරීම. රූපණ අවස්ථා නිරීක්ෂණය කිරීම. රූපණ අවස්ථා නිරීක්ෂණය කරනවා. අපි බලනවා නාට්‍ය බලනවා චිත්‍රපටි බලනවා. 2. සුදුසු පරිදි අනුකරණයෙහි යෙදීම. සුදුසු පරිදි අනුකරණයෙහි යෙදීම. සුදුසු පරිදි අනුකරණයෙහි යෙදීම. අනුකරණය කරන්න පුළුවන් අපිට. හොඳ දක්ෂ නළුවෝ දක්ෂ ගුරුවරු ඒගොල්ලෝ අනුකරණය කරන්න පුළුවන්. එහෙම තමයි මුලින්. දැන් අපි ඒ කාලේ උගන්වන්න පුරුදු වෙන මුල් කාලේ මට මතකයි මම අර පොලිටිකල් උගන්වපු සේනාධි අතුකෝරළ සර් අනුකරණය කරන යා යන විදිය කතා කරන විදිය එහෙම. ඊළඟට 3 විවිධ අවස්ථා අනුව රූපණය වෙන තව දෙකයි දින රූල් දෙකක් යනවා. ඔකට දින ලියා ගන්න ඕනේ. තව දෙකයි ලියන්න තියෙන්නේ. 3 විවිධ අවස්ථා අනුව රූපණය වෙනස් වන ආකාරය හඳුනා ගැනීම. විවිධ අවස්ථා අනුව රූපණය වෙනස් වන ආකාරය හඳුනා ගැනීම. ඉතින් ඉක්මනට ලියන්න ඕනද? විවිධ අවස්ථා අනුව රූපණය වෙනස් වන ආකාරය හඳුනා ගැනීම. රූපණය වෙනස් වන ආකාරය හඳුනා ගැනීම. විවිධ අවස්ථා අනුව රූපණය කියන්නේ රූපණය එක තැන්වලදී විවිධ විදියට පාවිච්චි කරන්න ඕනේ. ඒක අපි හොඳින් බලලා අඳුර ගන්න ඕනේ. අවසාන එක විවිධ සංවේදන අවස්ථා 4 විවිධ සංවේදන අවස්ථා රූපණයෙන් ඉදිරිපත් කර
විවිධ sannivedana අවස්ථා රූපණයෙන් ඉදිරිපත් කර පුහුණුවක් ලබා ගැනීම. විවිධ sannivedana අවස්ථා රූපණයෙන් ඉදිරිපත් කර පුහුණුවක් ලබා ගැනීම. පුහුණුවක් ලබා ගැනීම. එතකොට අපිට පුළුවන් පුහුණුවක් ලබා ගන්න. හරි? දැන් ඔය විෂුවල් තියෙන ඔය මේ සින්දු තියෙන්නේ. ඔය මේ සීනි ට්වින්කෝ හරි මොන හරි දකින්න ටීවී එකේ බලන්නකො ඒ ගීත ගායනා කරනකොට ඒ ගායකෝ කට්ටිය රූපණයක් තියෙනවා නේද ලස්සන. බලන්නකො විෂුවල් වල රූපණේ තියෙන්නේ. හරි ලස්සනයි. ගායකයා වෙන්න පුළුවන්. එනත ගායකයා සින්දු කියනවා කැලේ කොයි හරි ඉඳලා තව තුන් දෙනෙක් විතර නටනවා රූපණේ කරනවා දන්න ගහනවා මල් පූජා කරනවා. මේ එහෙම තියෙනවා නේද රෝස මල් පූජා කරන්නේ දනගා. මේ ගෑන් ළමයින්ට ඒවත් රූපණයක් තමයි. එතකොට අපි කවුද හරි රූපණයක් යෙදෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඕගොල්ලන් මේ වෙච්ච රදාල් නැහැ. ඕගොල්ලෝ එහෙම අපි ඒවා නිරීක්ෂණය කරන්න. ඔය මොඩලින් වගේ ඒවයි. සම් කැම්පස් වල තියෙන ඔය කෝස් ආද. කැමති අයට යන්න පුළුවන් කැම්පස් ගියාට පස්සේ ඒවා අපි ළමයි ඉන්නේ එහෙම. ඒවයි සිද්ධ වෙන්නේ රූපණේ. හොඳයි එහෙනම් අපි සංවේදන ස්වරූප 9ක් තියෙනවා. අපි ස්වරූප 9න් 4ක් සාකච්ඡා කරා මොනවාද? වාචික සංවේදනය වචන භාවිතයෙන් කරන සංවේදනය. නිර්වාචික සංවේදනය කියන්නේ වචන භාවිතයෙන් තොර සංවේදනය. කතන සංවේදනය කියලා කියන්නේ කතනය තුලින් කරන සංවේදනය. රූපණය කියලා කියන්නේ යමක් රංගනයෙන් කරන සංවේදනය. ඊවට අදාළ කුසලතා සායවයි ලක්ෂණ අපි කතා කරා. එහෙනම් අපි ඊතුරු සංවේදන ස්වරූප ටික ඊළඟ කතා කරමු. හරිද? එහෙනම් විශ්වාසයෙන් රැඳී සිටින්න. අපි අනිවාර්යයෙන් මේ සාමාර්ථයකට යන්න ඕන හැම කෙනෙක්ම. එහෙනම් ඔබ සියලු දෙනාට සුබ දාසක්. ආයුබෝවන්.